දෙවියන් වහන්සේ වාසය කිරීමට කැමති ගෘහය. දෙවියන් වහන්සේ වාසය කිරීමට කැමති ගෘහය. දෙවියන් වහන්සේ ප්‍රිය කරන ගෘහය කුමක්ද? දෙවියන් වහන්සේ වාසය කිරීමට කැමති ගෘහය කුමක්ද? දෙවියන් වහන්සේට වාසය කරන්න ගෘහයක් අවශ්‍යද? දැන් අපිට ගෘහයක් අවශ්‍යයි নমස්කාරයට එන්න. එහෙම නේද? අපිට දෙවියන් වහන්සේ ගෘහයක් දුන්න ගෞරවලින් নমස්කාරයට එන්න. මට මතකයි අපි මුල් කාලේදී මන්සූරියාවලට යනවා එනවා. බැප්ටිස්ට් සභාව විසින් එතන අපිට ස්ථානයක් සපයලා දුන්නා. නමුත් ටිකක් කල් යනකොට අපිට තේරුණා මන්සූරියාවල নমස්කාර මෙහෙ කරලා හරියන්නේ නැහැ. අපි දෞරවලට එන්න අවශ්‍යයි. හේතුව අපේ සෙනග රැස් වෙන්නේ දෞර නගරේ. ඒතර අපි ඉන්න කණ්ඩායම විතරක් රැකගන්න නෙවෙයි අපේ අවශ්‍යතාවය සභාව වර්ධනය වෙන්න ඕන. ඒ විතරකුත් නෙමෙයි. සෙනගට සුභාරංචිය ප්‍රකාශ කරන්න අවශ්‍යව තිබෙනවා. සෙනග දෙවියන් වහන්සේගේ වචනය අසන්න තිබෙනවා. ඒ සෙනග වෙතට යන්න තිබෙනවා. ඒ නිසා හොඳම ස්ථානය දෞරා. මේ දෞරා අපි දන්නවා විදේශිකයින් බොහෝමයක් ඉන්නේ. අපි කොහෙද ස්ථානයක් සොයන්නේ? මම මේ නගරය ගැන දන්නේ නැහැ. මොකුත් විස්තර දන්නේ නැහැ. පාස් ජෝසප් හම්බුණා පළවෙනි වතාවට. හම්බෙලා කතා කරා පාස්ටර් අපිට අවශ්‍යයි ස්ථානය. අපේ වැඩ කටයුත්ත මෙතන ආරම්භ වෙන්න තිබෙනවා. ඊට පස්සේ ඔව් කිව්වා ඔව්. දැන් අසල් ප්‍රශංසා වෙන දෙවියන් වහන්සේ අවශ්‍ය දේ සැපෙව්වා. කෙසේ හෝ ස්වාමීන් වහන්සේ අපිට මේ ගෘහය දුන්නා. ස්වාමීන් වහන්සේගේ වැඩය වෙනුවෙන්. එදා ඉඳලා මේ දක්වා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වෙලා තිනවා අකීල් 7 වෙනි මහලේ Assembly of God දේවස්ථානේ. මොකද හේතුව දේශනා යන නිසා. පහුගිය දවස්වල මට නැවත අභියෝගයක් ආවා අකීල් 7 වෙනි මහල මාරු කරන්න. දැන් ඔබ දන්නේ නැතුණාට මම සමහර අභියෝග වලින් යනවා. අකීල් 7 වෙනි මහල මාරු කරන්න පසුගිය කාලේ මට අභියෝගයක් ආවා. මම කල්පනා කරා කොහොමද අකීල් 7 වෙනි මහලෙන් අයින් වෙන්නේ? කොහෙටද යන්නේ? ඒ අභියෝගයේ ඉස්සරහා මම සමහර අයත් එක්ක බෙදාගත්තා. ඒ ගැන අපි යාඥා කෙරුවා. විශේෂයෙන් මායිස සමන්ති විශේෂයෙන් යාඥා කෙරුවා. අපිට තිබෙන ගෘහය සම්බන්ධව. ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමිනී ඔබ යමක් කරන්න ඕන මෙතන. අපි සුභාරංචිය කතා කරනවා. අපි ස්වාමීන් වහන්සේට සේවය කරනවා. අපි මිනිස්සුන්ට සේවය කරනවා. ස්වාමීන් වහන්සේගේ මාවතේ මිනිස්සුන්ම ගෙන යන්න අපි ඔවුන්ට උගන්වනවා. ඔවුන් ගැන යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ ඔබේ කොටස කරන්න ඕන. මම ස්වාමීන් වහන්සේට යාඥා කරුවේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ දෙදෙනෙක්ම නැගිට්ටෙව්වා. ඔවුන් දෙදෙනා මට තිබෙන අභියෝගය ඇසුවා. ඔවුන් දෙදෙනා කිව්වා අපි ලැස්සි ඔබට මෙච්චරක් දෙන්න. දෙවියන් වහන්සේ මට උත්තර දුන්නා. තව පුංචි කොටසක් තියෙනවා මං හිතන සභාවට ඒක දරන්න පුළුවන්. ඒ වගේම ඔබේ දසයන් කොටස් වලින් විශ්වාසවන්ත වුණොත් ඒක කොහෙත්ම අපිට බරක් වෙන්න යන්නේ නැහැ. අපි අදහන දේ ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරනවා. විශ්වාස කරන්න. දෙවියන් වහන්සේට වාසය කිරීමට ගෘහයක් අවශ්‍යද? ඔව් එක පැත්තකින් එක කෝණයක් දිහා බලලා ඔබට කියන්න පුළුවන් නැහැයි කියලා. හැබැයි තව පැත්තක් දිහා බැලුවොත් ඕන කියලා කියන්නත් පුළුවන්. ස්ථානයක් ඕනේ ජීවත් වෙන්න. නමුත් උන්වහන්සේට වෙසෙන්න උන්වහන්සේ තැනක් ඉල්ලනවා. උන්වහන්සේ තැනක් ඉල්ලනවා. ඔබ අද දවසේ දැස්සි වෙනවද? මෙන්න මේ කාරණේ තේරුම් අරගෙන ඒ ස්ථානය පිළියෙල කරන්න. දෙවියන් වහන්සේ වාසය කිරීමට කැමති ගෘහය. ඔබ දන්නවා දෙවියන් වහන්සේ සෑම තැනකම වාසය කරනවා. සෑම ස්ථානයකම වාසය කරනවා. පාස්ටර් ලකීගේ ගීතයක් තියෙනවා. මම ස්වර්ගයට නැගී ගියත් ඔබ එහි ඉන්නේ. පොළවේ කෙළවරදිත් ඔබ හමු වන්නේ. ඔබ ගැඹුරට බැස්සත් එතන ස්වාමීන් වහන්සේ හමු වෙනවා. ඔබ ඉහළට නැග්ගොත් එතන ස්වාමීන් වහන්සේ හමු වෙනවා. ඔබ ඈත කාන්තාරයේ ඈතට ගිහිලා සැඟවුණත් ස්වාමීන් වහන්සේ එතන හම්බ වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ එතන ඉන්නවා. ස්වාමීන් වහන්සේ සර්වවාසී. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනයෙන් බොහෝ අවස්ථාවල ගෘහයක් ඉල්ලනවා වාසය කරන්න. මේක ස්වාමීන් වහන්සේගේ විශේෂ ඉල්ලීමක්. දෙවියන් වහන්සේට වාසස්ථානයක් අවශ්‍යයි. දැන් සමහර අයගේ නිවෙස් වලට ගියාම අපි දකිනවා නිවෙස්වල කොන වාසස්ථානයක් හදලා ඒකේ දෙවි දේවතාවරුන්ගේ රූප තියලා එතන වාසස්ථානයක් හදලා දෙනවා. අපි හදලා දෙනවා දෙවියන් වහන්සේට අපේ ගෙදර කොනක. ඒකේ අපේ රූප තබාලා තිබෙනවා.
එතනට අපි පහන් පත්තු කරනවා, ඉටි පහන් පත්තු කරනවා, සුවඳ දුම් මල්ලනවා, මල් තියනවා. එතන දෙවියන්ගේ ස්ථානය. දෙවිවරුන්ගේ ස්ථානය. කනගාටුයි සමහර කිතුරුවන්ට ඒක යේසුස් වහන්සේගේ ස්ථානය කරලා තිබෙනවා. මේක සම්පූර්ණ වැරද්දක්, පාපයක්. දැන් මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ වාසස්ථානයක් කිල්ලනවා. නමුත් කොයි වගේ වාසස්ථානයක්ද? අපි යමු පොඩ්ඩක් අතීතයට. දෙවියන් වහන්සේගේ වාසස්ථානය. ඔබ දන්නවද දෙවියන් වහන්සේට වාසය කරන්න තමන්ගේම ස්ථානයක් තිබෙනවා කියලා? දෙවියන් වහන්සේට තමන් වහන්සේගේම වාසස්ථානයක්. ගීතාවලිය 33 13-14. ගීතාවලිය 33 13-14 මෙහෙම කියනවා. ඔබ පෙරලා ගත්තද? ඒ ස්ථානයේ කියනවා උන්වහන්සේ සුවකීය වාසස්ථානයේ සිට පොළොවාසී සියල්ලන් දෙස බලනසේක. ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේය. 13-14. ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක. සියලු මනුෂ්‍ය පුත්‍රයන් දක්නාසේක. උන්වහන්සේ සුවකීය වාසස්ථානයේ සිට පොළොවාසී සියල්ලන් දෙස බලනසේක. කොහේ ඉඳලාද? ස්වර්ගයේ සිට. ඊට පස්සේ කියනවා සුවකීය වාසස්ථානයේ සිට. කල්පනා කරන්න. වචන දෙකක් කියනවා. ස්වර්ගයේ සිට, සුවකීය වාසස්ථානයේ සිට. මෙතන කාරණා දෙකක් පෙන්වුම් කරනවා. එකක් ස්වාමීන් වහන්සේ බලා සිටිනවා ස්වර්ගයේ ඉඳලා. දෙක ස්වර්ගය උන්වහන්සේගේ වාසස්ථානයයි. පේනවනේ කාරණා දෙකක්. ස්වර්ගය උන්වහන්සේගේ වාසස්ථානයයි. දෙවියන් වහන්සේට වාසස්ථානයක් තිබෙනවා. දෙවියන් වහන්සේට ඉන්න තැනක් තිබෙනවා. දෙවියන් වහන්සේ ගුවනේ විශ්වයේ නිකන් සැරිසරසර ඉන්නවා නොවේයි. දෙවියන් වහන්සේ ස්වර්ගය තමන් වහන්සේ විසින් සාදා ගන්නා ලද දෙයක්. කොහෙද ස්වර්ගය තිබ්බේ? කවුද ස්වර්ගයේ නිර්මාතෘ? අපිට බයිබලයේ ලියලා නැහැ කොයි විදියටද ස්වර්ගය හැදුවේ කියලා. ස්වර්ගයට වයස කීයද? ස්වර්ගය කවදද ස්වාමීන් වහන්සේ හැදුවේ? මං විශ්වාස කරනවා ඒක සදාකාලිකයි. දෙවියන් වහන්සේ සදාකාලික හා සමානව ස්වර්ගය සදාකාලිකයි. ඒකේ ආරම්භයක් හොයන්න හම්බෙන්නේ නැහැ. දෙවියන්වහන්සේගේ පටන් ගැනීම කොහෙද? සදාකාලයයි. අතීතයට සදාකාලයයි. කොහොමද ඒක විග්‍රහ කරන්නේ? කවුරු හරි හැවොත් සදාකාලය කියලා ආරම්භයක් නැහැ කියලා කියන්නේ කොහොමද? හැම දෙයකටම ආරම්භයක් තියෙනවා කියලා යම් කෙනෙක් තර්ක කරන්න පුළුවන් නේ. හැම දෙයකට ඔව් අපි දන්නවා හැම දෙයකටම ආරම්භයක් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේට ආරම්භයක් නැහැ. දෙවියන් වහන්සේට ආරම්භයක් නැති බව අපි කොහොමද දැනගන්නේ? ඔබ අහන්න කෙනෙක්ගෙන් කවදද කාලය පටන් ගත්තේ කියලා. කාලය අවුරුදු නෙමෙයි. 1900 නොවේ. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ නොවේ. කාලය පටන් ගත්තේ කොතනින්ද? දෙවියන් වහන්සේ මිනිස්යාම ආපු දවසේද? නෑ ඊට කලින්. ඔව් මොනවා හරි තියෙන්නත්. ඊට කලින් කොතනින්ද නවතින්න පුළුවන්? නවතින්න තැනක් නෑ. දෙවියන් වහන්සේත් ඒ වගේ. උන්වහන්සේගේ පැවැත්ම අතීතයේ අනාගතය කාලයට සමානයි. කවදද කාලය ඉවර වෙන්නේ? අහසත් පොළොවත් පහ වෙයි. නමුත් වචනය පහ වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඒක කාලය හා සමානයි. දෙවියන් වහන්සේ සදාකාලිකයි. දෙවියන් වහන්සේට අවසානයක් නැහැ. මිනිස්සයා මේක තේරුම් ගන්න උත්සාහ කරලා දෙවි කෙනෙක් නැතයි කියනවා. නමුත් මතක තියාගන්න. මේ පුංචි මොලේ මදි ඒක තේරුම් ගන්න. දෙවියන් වහන්සේ බලවන්තයි. දෙවියන් වහන්සේ සදාකාලික වාසස්ථානයක් දෙවියන් වහන්සේට තියෙනවා. දෙවියන් වහන්සේගේ මහිමය එහි පිරී තිබෙනවා. දේව රාජ්‍යයේ ආලෝකය මොකද්ද? දේව රාජ්‍යයේ ජීවනය මොකද්ද? දෙවියන් වහන්සේගේ මහිමයයි. කොහොමද අපිට සරල උදාහරණයක් ගන්නෙ? මේ ග්‍රහලෝක මණ්ඩලය. මේ ග්‍රහලෝක මණ්ඩලයේ ජීවයක් තියෙනවා එක ස්ථානයක දෙවියන් වහන්සේ තියලා. කොහෙද ඒ තියෙන්නේ? ලොකු ජීවයක් තැම්පත් කෙරුවා මේ ග්‍රහලෝක මණ්ඩලේ ක්‍රියාත්මක වෙන්න. උදේට නගින්නේ යා තමයි. ඉර. ස්වාමීන් වහන්සේ ඉර හදලා ඉර වටා මේ ග්‍රහයන් කැරකෙන්න හදලා ඍතුද දවස්ද අවුරුදුද ඒ වටා ගෙතෙන්න හැදෙන්න සැලැස්සුවා. ගස් කොළන් පළදාව හටගන්නේ ඉරු එළිය ශක්තිය ලැබිලා නොවේද? පොළොව ඇස්සේ තෙල් තැම්පත් උනේ ඉරු එළිය කර්ණ කොටගෙන නොවේද? මේ ගංගා උතුරන්නේ වඩදිය බාදිය ඇති වෙන්නේ ඉරු එළිය කර්ණ කොටගෙන නොවේද? වර්ෂාව ඇති වෙන්නේ මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ ශක්ති ප්‍රභවය කොහෙද තියලා තියෙන්නේ? සූර්යා ඉර
ඒක උන්වහන්සේ සැලැස්මට ඇතුල් කරා. ඒ සැලැස්ම දිවන්න සැලැස්සුණා. ඒක දවසක ඉවර වෙලා යනවා. ඔබ විශ්වාස කරනවද? ඉවර වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ විසින් පහ කරන්න යනවා. ඔබ දන්නවද? ස්වර්ගයේ ශක්තිය නම් දෙවියන් වහන්සේ. ස්වර්ගයේ සියලු දේ සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ මහිමය යටතේ. ඒ නිසා ස්වර්ගයේ විශාල ශක්තියක්, විශාල ජීවයක්, ස්වර්ගයේ සදාකාලික ජීවයක්, සදාකාලික ආලෝකයක්, සදාකාලික තේජසක්, සදාකාලික සම්පතක් ස්වර්ගය ඇතුලේ තිබෙනවා. පොළොවේ තෙල් මිනිස්සෙන් අවුරුදු 100 ගණන් ඇදලා අරගෙන එකෙන් ජීවත් වෙනවා. ස්වර්ගයේ සම්පත සදාකාලිකයි. පොළොවේ තෙල් ඉවර වෙයි. ස්වර්ගයේ සම්පත ඉවර වෙන්නේ නැහැ. මතක තියාගන්න ස්වර්ගයේ ඔබට මට ජීවිතයක් තිබෙනවා. ඔබ විශ්වාස කරනවද? ඔව්. ඒක විශ්වාස නොකළොත් ඔබට ප්‍රීතිමත් ක්‍රිස්තියානි ජීවිතයක් ගෙවන්න බෑ. ඒක විශ්වාස කරන්න ඕන. ඔබ එවිට ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. ස්වර්ගයේ ස්වාමින් වහන්සේ ජීවයව සිටිනවා එහි. ඒ වගේම ස්වර්ගයේ පුරවැසියන් සිටිනවා. කවුද? දෙවියන් වහන්සේගේ දූතයෝ. වැලිමෙන් ස්වර්ගයේ පුරවැසියන් සිටිනවා. මේක සැබෑවක්. ඔබ වැඩි ඕනේ මේ පොළොවේ මිනිස්සෙන් සාක්ෂි දෙනවා දූතයන් දැකපු ස්වර්ගයේ පුරවැසියන්. ස්වාමීන් වහන්සේගේ සලස් මිෂ්ඨකණ්ඩ උන්වහන්සේ පොළොවටත් එවනවා. සමහර විට ඔබට මුණ ගැහිලා ඇති, මට මුණ ගැහිලා ඇති. අපි දන්නේ නැතුව ඇති ඒ ස්වර්ගයේ දූතෙක් කියලා. ඔබ මොකද හිතන්නේ? ඔව්. මේක හොඳට විශ්වාස කරන්න. ඔව්. ස්වර්ගයේ පුරවැසියන්. උන්වහන්සේ ස්වර්ගයේ පුරවැසි භාවය දී පොළොවේ තබා තිබෙන කණ්ඩායමකුත් ඉන්නවා. ඔබ විශ්වාස කරනවද? කවුද? දේවදාසයෝ අයියෝ. කියන්න. ඇයි නිර්භීතකමක් නැද්ද? ඔබ යන්නේ නැද්ද? කවුද? ස්වාමීන් වහන්සේ පුරවැසි භාවය දීලා තාම පොළොවේ තබා තිබෙන අය සිටිනවා. මම කියන්න. ඔබට ඇඟිල්ල දික් කරන්න. මම තාම ෂුවර් නැද්ද? ෂුවර් නැද්ද? හදවතේ සහතිකේ තියනවද? හදවතේ මුද්‍රාව තියනවද? හදවතේ මුද්‍රාව ඔබට හඬ ගහලා කියනවද? නුඹ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. බයිබලයේ කියනවා රෝම පොතේ 8 නුඹලා දෙවියන් වහන්සේගේ දරුවෝ අය ආත්මයන් වහන්සේ නුඹ අපගේ ආත්මෙක්ව සාක්ෂි දෙන සේක කියලා. ඔබ දන්නවා ඔබේ ශ්‍රී ලංකා પાස්පෝර්ට් එක ඔබ අතේ තිබෙන නිසා ඔබ දන්නවා අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවේ ඔබ බාර ගන්නවා කියලා. ඒ මුද්‍රාව ඔබ තුල තියෙනවද? මෙන්න ස්වර්ගයේ පුරවැසියන් කවුද? දූතයන්. ස්වාමීන් වහන්සේගේ වාසස්ථානයක් තියෙනවා. එහි පුරවැසියන් සිටිනවා. දේවදූතයන් කොයි වගේද කියලා බයිබලය අනාවරණය කරලා තිබෙන ඉගැන්වීම ගැන අපි ඉගෙන ගනිමු දවසක. ස්වාමීන් වහන්සේ ස්වර්ගයට තවත් පුරවැසි භාවය දෙන්න බොහෝ අයව සොයනවා. යේසුස් වහන්සේ පොළොවට එව්වේ ඒකට තමයි. ස්වර්ගයට පුරවැසි භාවය දෙන අයව එකතු කරගන්න. දැන් යේසුස් වහන්සේගේ නාමය දරන්නන්ට ඒ පුරවැසි භාවය දීලා අපිට ආත්මයන් වහන්සේගේ මුද්‍රාව තියලා ඉවරයි. දවසක යේසුස් වහන්සේ එනවා. ඇවිල්ලා උන්වහන්සේ කැඳවනවා. උන්වහන්සේ කියන ආත්මයන් වහන්සේට නැගී වරෙන්ලා ආය කියලා. ඒතර ආත්මයන් වහන්සේ නැගී වරෙන්න කියලා කියු විට ආත්මයන් වහන්සේ තමුන්ගේ මුද්‍රාව දරන සියල්ලම ඔසවාගෙන ඉහළට යන්න යනවා. ඒ තමයි දෙවනි පැමිණීමේදී සිදුවෙන දේ. සබාව ඔසවා ගන්න යනවා. මෙන්න උන්වහන්සේ ගන්න ස්වර්ගීය ස්ථානයක්. උන්වහන්සේගේ ස්ථානය. මේක උන්වහන්සේ සැබවින්ම ජීවත් වෙන ස්ථානය. සදාකාලයටම ජීවත් වෙන ස්ථානය. ජීවනය ලැබූ මිනිස්සෙන් උදෙසා ස්ථානයක් ඒ ස්ථානයේ තිබෙනවා. යේසුස් වහන්සේ කිව්වා නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස මම යනවා කියලා. මම නැවත එනවා නුඹලාව හෙට ගෙනියන්න. ඔබගේ බලාපොරොත්තුව කොහෙද? අපගේ පුරවැසිභාවය පොළොවේ නොවේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ස්වර්ගයේ. දෙවියන් වහන්සේ සදාකාලයටම එහි වාසය කරනවා. ගීතාවලිය 103:19 මෙහෙම කියනවා. ස්වාමින් වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයේ පිහිටෙව්සේක උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි. සිංහාසනය එහි තිබෙනවා. ඒක රාජධානියක් ස්වර්ගය. අද්විතීය රාජධානියක්. ඊළඟ කාරණේට මම ඔබට ගෙන්න යනවා. පොළොවේ වාසස්ථානයක් උන්වහන්සේට ඕන කියලා කිව්වා. කිව්වද? පොළොව මත වාසය කිරීමට ස්ථානයක් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා. ඔව් මොකද හිතන්නේ මේ කාරණාව ගැන? අවශ්‍ය වුණාද? ඔව්. මෝසෙස් දෙවියන් වහන්සේ කියනවා පොළොව මත ස්ථානයක් මට අවශ්‍යයි කියලා.
නික්මයාම 40:34 ඉඳලා කියනකොට ඒ වගේම නික්මයාම 25ත් ගන්න. නික්මයාම 25 8 9 මෙහෙම කියනවා. ඉස්සලාම මේක කියන්න. නික්මයාම 25 8 සහ 9. උන්වහන්සේගේ වචනේ කියනවා මා ඔවුන් අතරේ වාසය කරන පිණිස ඔව්හු මට ශුද්ධ ස්ථානයක් සාදත්වා. මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදා පල්ලා. දැන් දෙවියන් වහන්සේ ඉල්ලනවා මොකද්ද? වාසස්ථානයක්. කොහෙද ඉල්ලන්නේ? පොළවේ. කාටද මේ වගකීම බාර දෙන්නේ? මොසෙස්. 40:34 සිට අපි දකිනවා ඔවුන් දේව ගෘහය සෑදුවාට පසුව දේව තේජස ඒ පිට පැමිණෙන හැටි. 40:34ට ආපුවාම එවිට වලාකුළ සම්මුඛ වීමේ කූඩාරම වසාගත්තේය. දැන් සම්මුඛ වීමේ කූඩාරම කියන මේ මණ්ඩපයයි කියන දේව ගෘහය මෝසෙස් විසින් හැදුවා. දැන් මණ්ඩපය කොයි ආකාරයේද කියලා මම පස්සුවකට උගන්වන්නම්. දැන් දෙවියන් වහන්සේ උන්ගෙන් බලාපොරොත්තු වෙච්ච ඒ ගෘහය ඒ දේවස්ථානය ඔවුන් හැදුවා. හැදුවට පස්සේ ඒක නිකන් චාරිත්‍රානුකූල සංකේතයක් උනේ නැහැ. ඒකේ තේජස දෙවියන් වහන්සේගේ තේජසේ පිට පැමිණුණා. ඒකෙන් අපි අඳුර ගන්නවා දෙවියන් වහන්සේ එතන වාසය කරා කියලා. කොහොමද කියන්නේ? එවිට වලාකුළ සම්මුඛ වීමේ කූඩාරම වසාගත්තේය. ස්වාමින් වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරී ගියේය. වලාකුළ ඊපිට රැඳුණු බැවින්ද උන්වහන්සේගේ තේජස මණ්ඩපය පිරී ගිය බැවින්ද මෝසෙස්ට සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වෙන්න නොහැකි විය. වලාකුළ මණ්ඩපය මතුෙහි ඔසවනු ලැබූ හැම විටම ඊශ්‍රායල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් යන්ට පිටත් වුණේය. එහෙත් වලාකුළ ඔසවනු නොලැබුවහොත් ඒක ඔසවනු ලබන දින දක්වා ඔවුන් ගමන් නොකර සිටියෝය. මක් නිසාද මණ්ඩපය උඩ දවාලේ ස්වාමින් වහන්සේගේ වලාකුළද රාත්‍රියේදී ගින්නද මුළු ඊශ්‍රායල් වංශයේ ඇස් ඉදිරියේහි ඔවුන්ගේ සියලු ගමන්වලදී වූයේය. දැන් මෙන්න බලන්න මෝසෙස්ට හදන්න කිව්ව මණ්ඩපය. මෝසෙස් ස්වාමීන් වහන්සේ කියනවා මේ විදිහට ගෘහයක් හදන්න ඕන. විශාල කූඩාරමක්. හැබැයි විශාල තේජසින්චකින් යුක්තව හදපු කූඩාරමක්. ඒක හදන්න ඕන හැටි, ඒක ගොතන්න ඕන හැටි, පාට පාවිච්චි කරන්න ඕන සෑම දෙයක් ගැනම ඒක ලියා තිබෙනවා. ස්වාමින් වහන්සේ දුන්නු වචනය ලෙසම මෝසෙස් හැදුවා. හදලා ඒ මණ්ඩපය කැප කරන මොහොතේදී මොකක්ද උනේ? දේව තේජසේ පිටට ඇවිල්ලා වලාකුළේක වැස්සුණා. කොටින්ම මෝසෙස්ට ඒක ඇතුළට යන්න බැරුව ගියා. මගේ සහෝදරයා සහෝදරිය, ස්වාමින් වහන්සේ පොළොවේ මෝසෙස් හදපු ගෘහයේ වාසය කෙරුවා. සැබවින්ම ජීවත් වුණා. ඔබ මොකද සිතන්නේ? අපි උන්වහන්සේට සෑමතැනම වාසය කරන්න පුළුවන් වන නමුත් උන්වහන්සේ එදා ඊශ්‍රායල් සෙනග මැද්දේ ඔවුන් හදපු ගෘහයේ ඇතුලේ ජීවත් වුණා. ඒ තේජස ඔවුන් දැක්කා. දවාලට වලාකුලක් මෙන්ද රැට ගින්නක් මෙන්ද ඒ මණ්ඩපය මත සිටියා. ඒ වලාකුලේ සවුණු හැටියම ඊශ්‍රායල් සෙනග තමුන්ගේ දිශාවට ගමන් කරන්න පටන් ගත්තා කානාන් දේශයට යන ගමන. නමුත් වලාකුලේ සවුනේ නැත්තම් ඒ ස්ථානයේම ඔවුන් රැඳිලා හිටියා. ඔවුන්ට තිබුණේ 아무තු ගමනක්. ඔවුන් සමහරට එක ස්ථානයක රැඳිලා මාස ගණන් ජීවත් වෙනවා. හදිස්සියම වලාකුල එසවෙච්ච හැටියේ ඔවුන් ඔක්කොම තමුන්ගේ කූඩාරම් ගලවාගෙන ඔක්කොම අකුලගෙන පැක් කරගෙන වලාකුලත් එක්ක ඉස්සරහට යන්න තිබුණා. ඔවුන් සමග ස්වාමින් වහන්සේ ජීවත් වුණා මණ්ඩපය තුල. බලන්න ස්වාමින් වහන්සේ ගෘහයක් ඉල්ලනවා උන්වහන්සේට වාසය කරන්න. ඔබ දන්නවද පරණ ගිවිසුමේදී මේ ගෘහය හදන්න ඉස්සෙල්ලා මිනිසුන් දෙවියන් වහන්සේට යාඥා කෙරුවා කියලා තියෙනවා. පූජා උපු කරා කියලා තියෙනවා. නමුත් ගෘහයක් හදපු ස්ථානයක් නැහැ. ඔවුන් පූජා උපු කරා, ඔවුන් යාඥා කෙරුවා. නමුත් බයිබලයේ ලියලා නැහැ ඔවුන් සතියකට දවසක් එකතු වෙලා දෙවියන් වහන්සේට නමස්කාර කෙරුවා, ගෘහයක් හැදුවා, පල්ලියක් තිබුණා, දේවස්ථානයක් තිබුණා, එහෙම දෙයක් නැහැ. නමුත් ඔවුන් පූජා උපු කරා. ඔවුන් යාඥා කෙරුවා. කොයි ආකාරයකටද කියලා අපිට සොයා ගන්න නැහැ. නමුත් මේ ස්ථානයෙන් පස්සේ අපි දකිනවා ඔවුන්ට දෙවියන් වහන්සේ වාසය කරන ගෘහයක් ඔවුන් සමග තිබුණා. ඒ නිසා ස්වාමින් වහන්සේ ඔවුන්ට කිව්වා, මෝසෙස් කිව්වා දැන් පූජකයින්ව පත් කරන්න, මා ඉදිරියේ සේවය කරන්න. මොකද සාමාන්‍ය කෙනෙකුට මා ඉදිරියේ සේවය කරන්න බෑ.
දෙවියන් වහන්සේ සුද්ධ නිසා මිනිස්සුන්ගේ පෞකාරකම් එක්ක මිනිස්සයා විනාශ වෙලා මැරිලා යන්න තිබුණා. දෙවියන් වහන්සේ නිකම්ම ඊශ්‍රායල් සෙනගට වෙතට ආවා නම්. නමුත් දෙවියන් වහන්සේ යම් ස්ථානයකට සීමා වුණා. ඒ ස්ථානයේ විතරයි උන්වහන්සේ හිටියේ. මොකක්ද ඒ ස්ථානය? මණ්ඩපය. ඒ ස්ථානයට ඇතුල් වෙන පිණිස ස්වාමීන් වහන්සේ ලෙවි කියන ගෝත්‍රය තෝරාගෙන ආරොන් කියන උත්තම පූජකෙක්ව පත් කරගෙන දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා ආරොන්ට කියාපන් මා ඉදිරියට එන්න කියලා. සෙනග වෙනුවෙන් සමගිකම් කරන්න මා ඉදිරියට එන්න කියලා. හැමෝටම යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කාටවත් යන්න බෑ ඒ ස්ථානයට. ගියොත් ජීවත් වෙන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේ යම් අයව ආලේප කරලා තිබුණා දේව අභිමුඛයට ඇතුල් වෙන්න. ඒ ආලේපේ නැතුව ඒ ස්ථානට ඇතුල් වෙච්ච මිනිස්සු මැරුණා. ඔබට තේරෙනවද මම කියන දේ? උන්වහන්සේ සැබවින්ම මිනිස්සයා හදපු ගෘහය ඇතුලේ ජීවත් වුණා. මිනිස්සයාට ඒ ස්ථානයේ ඉඳලා දෙවියන් වහන්සේ කතා කෙරුවා. මෙන්න ඊශ්‍රායල් සෙනග සමග දෙවියන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය. ඉන් අනතුරුව දේව ගෘහය ගැන දාවිත්ට තිබුණු දර්ශනය දිහා බලමු. දැන් මේ දක්වා දේව ගෘහය කූඩාරමක්. දැන් යොෂුවා ඊශ්‍රායල් සෙනගව අරගෙන කානාන් දේශයට ඇතුල් වුණා. ගිවිසුම් පෙට්ටිය ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තිබුණේ කොහෙද? කූඩාරමක. දැන් ඔවුන්ගේ භූමිය අත්පත් කරගත්තා. ඒ අතර දෙවියන් වහන්සේ දාවිත්ට දර්ශනයක් දෙනවා. මේ කූඩාරම නොවේයි දේව මාලිගාවක් හදන්න. මේ දක්වා දේව මාලිගාවක් හදන්න දෙවියන් වහන්සේ උන්ට කතා කළේ නැහැ. හේතුව ඇයි? ඔවුන් කාන්තාරයක තමුන්ට රටක් නැතුව තමුන්ගේ දේශය කරා එන ගමනක අවුරුදු 40ක් තිස්සේ සිටියා. අවුරුදු 40 මුළුල්ලේ ඔවුන්ට දේව ගෘහයක් තිබුණේ නැහැ, දේව මාලිගාවක් තිබුණේ නැහැ. ඒ වගේම මේ දේශයට ඇවිල්ලත් බොහෝ වර්ෂයන් ගෙවුණු නමුත් දේව ගෘහයක් තිබුණේ නැහැ. ඒ අතර දෙවියන් වහන්සේ දාවිත්ට දෙනවා දර්ශනයක්. දේව ගෘහයක් හදන්න. ඒක කුඩාරමක් නෙමෙයි. ඒක ලොකු ගල් වැලි සිමෙන්ති වලින් හදපු විශාල මන්දිරයක්. දෙක ලේකම් 7:1 සහ 2 යම් වචනයක් සඳහන් කරනවා. මම වචන කියනවා බහ ගන්න. බයිබලයේ දෙමුහත් කඩුවක් ලෙස මේ දේවමාලිගාවේ සිදුවීම් වල පවා අපේ ආත්මික ජීවිතයට පාඩමක් සංගවලා තිබෙනවා. එදා දෙවියන් වහන්සේ ගෘහයක් හදන්න දෙනවා දාවිත්ට දර්ශනයක්. එක ලේකම් පොතේ 22 සිට 7 දක්වා ඒ ගැන කියනවා. ස්වාමීන් වහන්සේ දාවිත්ට දර්ශනයක් දෙනවා ස්වාමීන් වහන්සේට ගෘහයක් හදන්න. ස්වාමීන් වහන්සේ දුන්නු දර්ශනයට අනුව දාවිත් කතා කරලා කියනවා මම මාලිගාවක ඉන්නත් දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කූඩාරකමක තිබෙන්නත් අපි ලැජ්ජයි අපිට. ස්වාමීන් වහන්සේ දාවිත් ගැන සැලැස්ම දර්ශනය දුන්න නමුත් දාවිත් කියනවා නුඹ නොවේ ඒක හදන්න යන්නේ නුඹේ පුත්‍රයා සොලමන්. හේතුව නුඹ බොහෝ ලේ වැගිරීමට පාවිච්චි වෙච්ච කෙනෙක්. යුද්ධ කරලා ලේ වගුරුවන්ට නුඹේ දෑත් පාවිච්චි වුණා. ඒ නිසා නුඹට මම මේ වැඩේ බාර දෙන්නේ නැහැ. නුඹ වැඩේ බාර ගන්නවා නුඹේ පුතා එක ගොඩනගනවා සොලමන්. ඊළඟට සොලමන් ඒ දේවමාලිගාව ගොඩනගන්න පටන් ගත්තා. ඔහු මේ මුළු ලෝකේ නොතිබුණු අලංකාර දේව ගෘහයක් සෑදුවා. දෙක ලේකම් 7 එක කැප කරපු අවස්ථාව ගැන සඳහන් කරනවා. සොලමන් යාඥාව නිම කළ විට අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගද දවා දැම්මේය. ස්වාමීන් වහන්සේගේ තේජසින් ගෘහය පිරී ගියේය. ස්වාමීන් වහන්සේගේ තේජසින් ස්වාමීන් වහන්සේගේ ගෘහය පිරී තිබුණු නිසා පූජකයන්ට ස්වාමීන් වහන්සේගේ ගෘහයට ඇතුල් වෙන්න බැරි විය. දැන් බලන්න. කලින් මණ්ඩපය කැප කරන මොහොතේදීත් ලෙවීවරුන්ට මණ්ඩපයට ඇතුල් වෙන්න බැරුව ගියා. ඇයි හේතුව? මණ්ඩපයේ තේජස පිරුණා. දුමාරය පිරුණා. ඔවුන්ට ඒකට ඇතුල් වෙන්නවත් පෙනුනේ නැහැ. දැන් දේව ගෘහය සොලමන් කැප කරලා යාඥා කරනකොට නැවතත් කියනවා දේව ගෘහය දුමාරයෙන් පිරුණා. පූජකයන්ට ඇතුල් වෙන්න බැරුව ගියා. ඔබ දකින්නවා නේද? සැබවින්ම දෙවියන් වහන්සේ මේ ගෘහය ඇතුලේ ජීවත් වෙලා තිබෙනවා කියලා. ජීවත් වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ එදා මණ්ඩපය ඇතුළෙත් දේව මාලිගාව ඇතුළෙත් සැබවින්ම ජීවත් වුණා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛය එතන සංකේතමත් උනේ මණ්ඩපය අතිශුද්ධ ස්ථානය කියන ස්ථානේ. ඒ කියන්නේ මිනිස්සෙන්ට ඇතුල් වෙන්න බැරි ස්ථානයක් තිබ්බා උත්තම පූජකයාට අරෙන්න. ඒ ස්ථානේ තිබුණා ගිවිසුම් පෙට්ටිය කියලා දෙයක්.
ඒ ගිවිසුම් පෙට්ටිය අභියස තමයි ස්වාමින් වහන්සේ වැඩ වාසය කළේ. ගිවිසුම් පෙට්ටිය හරියට ස්වාමීන් වහන්සේගේ සිංහාසනය හා සමානයි. එදා ඊශ්‍රායල් සෙනඟ මැද ස්වාමීන් වහන්සේ ජීවත් වෙන බව ඔවුන් දැක්කා. හැබැයි ඒක භයංකර අත්දැකීමක් වුණා සමහර අවස්ථාවලදී. විශේෂයෙන්ම මිනිස්සයා පව් කරපු අවස්ථාවේදී. ඔබට මට අද අනුග්‍රහයක් තිබෙනවා පව් කරපු අවස්ථාවේදීත් නැවත පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේ වෙතට එන්න. නමුත් ගිවිසුම් පෙට්ටිය අභියසයකට අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද කරුණාව ඒ වෙනකොට පොළොවට පැමිණ තිබුණේ නැහැ. ඒ නිසා සමහර අය ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා මැරිලා වැටුණා. ඔව් එවැනි භයානක අත්දැකීමක් වුණා සමහර අයට ගිවිසුම් පෙට්ටිය. දෙවියන් වහන්සේගේ තේජසෙත් එච්චර බලවත් වුණා. කෙසේ හෝ අපි දකිනවා ස්වාමින් වහන්සේ එතන සිටියා. දැන් මේ දේව ගෘහය සොලමන්ගේ දේව මාලිගාව තේජසේ මාලිගාව බලන්න ලෝකේ නම් දෙසින් මිනිසුන් ආවා තේජසේ මාලිගාව බලන්න. නමුත් ක්‍රිස්තු පූර්ව 586 දී බබිලෝනින් විසින් මේ දේව මාලිගාව පොළවටම සමතලා කෙරුවා. ගලුත් ඉගිල්ලෙව්වා. ඔබ දන්නවද ඇයි කියලා? ඒව අස්සේ රත්තරන් පවා තිබුණ තැන්පත් කරලා. ඉච්ඡර තේජසකින් මේ දේව මාලිගාව හැදුවේ. ඒව ඇතුලේ වස්තු සොලමන් පුදුම වස්තුවක් යට කරලා මේ දේව මාලිගාව හැදුවේ. ඔවුන් ගලෙන් ගල ගැලෙව්වා ඒව ගන්න. දේව මාලිගාව සම්පූර්ණයෙන් උගුලා දැම්මා බබිලෝනින් විසින්. ඒක සිදු වුණේ ක්‍රිස්තුස් වහන්සේ පොළවට එන්න අවුරුදු 586කට කලින්. මෙන්න සොලමන්ගේ දේව මාලිගාව. නැවත බබිලෝනිය අධිරාජ්‍ය වෙනස් වුණා. පර්සියානු අධිරාජ්‍ය ඇති වුණා. ඒ අතරේ දෙවියන් වහන්සේ දේව මාලිගාව ගැන කෝරෙස් රජුට දර්ශනයක් දුන්නා. කෝරෙස් රජු කියන්නේ ඊශ්‍රායල් ජාතිකයෙක් නෙවෙයි. ජුදෙක් නෙවෙයි. අන්‍ය ජාතික රජෙකුට දෙවියන් වහන්සේ දර්ශනයක් දෙනවා දේව මාලිගාව නැවත ගොඩනගන්න. ඒ කියන්නේ එස්රා 1:1 සිට 3 දක්වා කියනවා. එස්රා 1:1 සිට 3 දක්වා කියනවා. මේ දේව මාලිගාව සැදීම සම්බන්ධව බයිබලයේ නැවතත් කතා කරනවා. තවද පර්සියාවේ රජු කෝරෙස්ගේ පළවෙනි අවුරුද්දේදී ස්වාමින් වහන්සේ යෙරමියාගේ මුඛයෙන් කියවූ වචනය ඉෂ්ට වන පිණිස ස්වාමින් වහන්සේ පර්සියාවේ රජු කෝරෙස්ගේ සිත පෙළඹිව්සේක. ඔහු තමාගේ රාජ්‍ය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ ස්වර්ගයේ දෙවි වූ ස්වාමින් වහන්සේ පොළවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද උන්වහන්සේ යුදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්නට මට අනකර තිබේ. දැන් මණ්ඩපයෙන් සොලමන්ගේ දේව මාලිගාවට ආවා. සොලමන්ගේ දේව මාලිගාව බිඳ වැටුණා. ආයත් කෝරෙස් රජුට දර්ශනයක් දෙනවා ඒ දේව මාලිගාව නැවත හදන්න. ඒ දේව මාලිගාව හදන පිණිස ඔහු දෙන්නෙක් පත් කරා. එක්කෙනෙක් ජෙරුබ්බාබෙල්. ඔහු තමයි ජෙරුසලමට යපු ආණ්ඩුකාරයා. අනිත් කෙනා යේෂුවා. ජෙරුබ්බාබෙල් සහ යේෂුවා. යේෂුවා තමයි පූජකයා. මේ දෙදෙනා වෙනවා සෙනග දසදහස් ගණන් එක්ක නැවත එවනවා ජෙරුසලමට බබිලෝනියේ ඉඳලා. මොනවටද? දේව මාලිගාව හදන්න. එදා එස්රා පොතේම අපි දකින්න ඔවුන් දේව මාලිගාවට අත්තිවාරම් දබනවා. 3 වෙනි පරිච්ඡේදයේ 10 සිට 13 වෙනකම් යමක් සඳහන් කරන ඔන්න 10. ගොඩනගන්නෝ ස්වාමින් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දමන කල ඊශ්‍රායල් රජු දාවිද්ගේ පිළිවෙලේ හැටියට ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන පිණිස පූජකයෝ සුවකී ඇඳුමෙන් සරසී හොරණ ඇතුවද ආසබ්ගේ පුත්‍රයෝ වන ලෙවීවරු අත්තල් ඇතුවද සිටගත්තෝය. ඔව්හු ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේ යහපත්ය මක් නිසාද ඊශ්‍රායල් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේය කියා ඔවුනෝන් ගී කීවෝය. ස්වාමීන් වහන්සේගේ ගෘහයේ අත්තිවාරම් දමන නිසා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළ විට මුළු සෙනග මහත් ഘോഷාවකින් ഘോഷා කළෝය. දැන් බලන්න ජෙරුබ්බාබෙල් දේව මාලිගාවට මුල්ගල් තියෙන වෙලාවේදී බයිබලයේ කියනවා සෙනග එදා රැස් වෙලා විශාල ප්‍රශංසාවක් කෙරුවා. ඔවුන් විශාල ഘോഷාවක් කෙරුවා. දේව ගෘහයේ මහිමය පැතිරෙන්න පටන් ගත්තා නැවත ජෙරුසලමේ. මේ දේව ගෘහයේ කාලයක් පැවතුණා. ඊළඟට ජේසුස් වහන්සේ පොළොවට ආවා. ජේසුස් වහන්සේ පොළොවට ආවට පස්සේ ජේසුස් වහන්සේ පාස්කුවට ගියන්නේ දේව මාලිගාවටයි. කෝරෙස් රජුට දීපු දර්ශනයට අනුව හදපු දේව මාලිගාවටයි. එවිට සොලමන් හදපු දේව මාලිගාව තිබුණේ නැහැ. කෝරෙස් හදපු දේව මාලිගාව තමයි තිබුණේ. ඒ දේව මාලිගාවට තමයි යේසුස් වහන්සේ ගියේ. ඒ දේව මාලිගාව
හෙරෝද් විසින් නවීකරණය කරපු නිසා පසු කාලීනව එක හෙරෝද්ගේ මාලිගාව නමින් හඳුන්වනු ලැබුවා. ඒ දේව මාලිගාව ගැන තමයි යේසුස් වහන්සේ කිව්වේ මේක කඩලා දමලා මන් 3 දවසකින් ගොඩ නගනවා කියලා. ඔබට දැන් දේව මාලිගාවේ ඉතිහාසය තේරුණාද? ඒ යේසුස් වහන්සේ තමයි ගෘහයට ඇවිල්ලා කිව්වේ මාගේ පියාණන් වහන්සේගේ ගෘහය කියලා. ඒතකොට මේ ගෘහයේ සැබවින්ම දෙවියන් වහන්සේ ජීවත් වුණේ නැද්ද? ජීවත් වුණා. මගේ පියාණන් වහන්සේගේ ගෘහය මේක යාඥාවේ ගෘහයක් සොරුන්ගේ ගෘහයක් නොවේ කියලා උන්වහන්සේ කිව්වා. උන්වහන්සේ සැබවින් මෙතන ජීවත් වුණා. කොහොමද ඒ ගෘහය? අපිට මොකද්ද දැන් කරන්න තිබෙන්නේ? සමහර නිකායන් වල එවැනි ගෘහ හදනවා. ඒ අය දෙවියන් වහන්සේටත් එතන ස්ථානයක් දෙනවා. ඔබ මොකද සිතන්නේ? ඇයි අපේ පල්ලියේ එහෙම තැනක් නැත්තේ මේ පිටිපස්සේ? දෙවියන් වහන්සේට සිටින්න ස්ථානයක් අනිත් දේවස්ථාන වගේ. මොකද්ද අපිට තිබෙන ප්‍රශ්නේ? මොකද්ද කාරණේ? ඇයි ඒක එසේ නොවෙන්නේ? දැන් මොකද්ද තත්ත්වය? යේසුස් වහන්සේ ඒක වෙනස් කළා. ඒකේ වෙනස ඇති උනේ යේසුස් වහන්සේ කුරුසපත් වෙච්ච මොහොතේ. යේසුස් වහන්සේ කර්ණකොටගෙන සාදන ලද ගෘහය වෙනස් ගෘහයක්. බයිබලයේ වචනේ කියනවා ක්‍රියා 7:48 සිට 50 දක්වා ක්‍රියා 7:48 සිට 50 දක්වා. එසේද වුවත් අතින් සෑදුවා වූ ගෘහවල මහෞත්මයන්න් වහන්සේ වාසය නොකරනසේක. මහෞත්මයන් වහන්සේ අතින් හදපු දේවල් වල වාසය කරන්නේ නැහැලු. ඒතර පරණ ගිවිසුමේ වාසය කළානේ. දැන් අලුත් ගිවිසුමේ අය කියන්නේ අතින් සාදපු ගෘහවල වාසය කරන්නේ නැහැ කියලා. බලන්න එතන ලස්සන සත්‍යතාවයට අපි ලස්සනට ගොඩනගමු අපි අපේ සත්‍යතාව. පරණ ගිවිසුමේ පවා පදයක් තිබෙනවා. යෙසායා 66:1-2 අහගන්න මම කියවන්න. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක අහස මාගේ සිංහාසනය පොළොව මාගේ පාපුටුය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදා දෙන්නහුද? නොහොත් මාගේ නිවාස ස්ථානය කොතැනද? මේ සියල්ල මාගේ අතින් සාදන ලද්දේය. එසේ මේ සියල්ල සිදු වී යයි ස්වාමින් වහන්සේ කියනසේක. බයිබලයේ කියනවා නුඹලා කොහොමද මට තැනක් හදලා දෙන්නේ? අහස මගේ සිංහාසනය පොළොව මගේ පාපුටුව. නුඹලා කොයි වගේ තැනක්ද මට හදලා දෙන්න යන්නේ? නුඹලාගේ ස්ථාන මට ගොඩක් වටිනවා වෙයිද? මෙන්න ස්වාමීන් වහන්සේගේ වචනේ පවා කියනවා අතින් සාදන ගෘහය ගැන. මොකද වුනේ මේ අතින් සාදන ගෘහයට? ඇයි අද අපේ පල්ලිය ඇතුලේ අපි අතිශුද්ධ ස්ථානයක් සාදාගන්නේ නැත්තේ? මොකද්ද සිදුුනේ? යම් රහසක් සිද්ධ වුණා. යම් රහසක් නිරාවරණය වුණා. යේසුස් වහන්සේ මැරුණු මොහොතේදී මතෙව් 27:50-51 ලස්සන දෙයක් සිද්ධ වුණා. ඔබ මේක කියවලා ඇති. 27:50-51 මම කියවන්න. ඔබ අහගන්න. යේසුස් වහන්සේ නැවත මහත් ශබ්දයකින් හඬ නගා ආත්මය හෙළසේක බලව දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව එරුණේය. දැන් මේ කාරණා මේ සත්‍යතාවයට දැන් අවධානය යොමු කරන්න. තිරය දෙකට එරුවා. මේ තිරය පිටුපස තමයි දෙවියන් වහන්සේගේ සිංහාසනය. පරණ ගිවිසුමේ. මොකද්ද? ගිවිසුම් පෙට්ටිය. ගිවිසුම් පෙට්ටිය අහක් කළොතින් ඒ දේවමාලිගාවේ දෙවියන් වහන්සේ රැඳුනේ නැහැ. ඒක ගෘහය විතරයි. දෙවියන් වහන්සේ සිටියේ ගිවිසුම් පෙට්ටිය තිබෙන ස්ථානේ. සැබවින්ම සිටියා. පරණ ගිවිසුමේ නිසා දේවමාලිගාවේ ශුද්ධ ස්ථානය සහ අතිශුද්ධ ස්ථානය කියලා කොටස් දෙකක් තිබුණා. පිටත මළුව කියන්නේ මිදුල. ඊට පස්සේ දේව ගෘහය තියෙනවා. ඒකට ඇතුල් වුණාම ශුද්ධ ස්ථානය තිබෙනවා මුලින්ම. ඊට පස්සේ ලොකු විශාල ඝනකම් තිර කිහිපයක් එකතු කරලා තාපයක් බැඳා හා සමානව තිබෙන තිරයක් තිබුණා. ඒකේ පිටිපස්සේ තමයි ගිවිසුම් පෙට්ටිය තිබුණේ. ඒකට කවුරුත් ඇතුළුනේ නැහැ. උත්තම පූජකයා ඇරෙන්න. එදා යේසුස් වහන්සේගේ මරණය දවසේ ඒක දෙකට ඉරුණා. දැන් දෙවියන් වහන්සේත් මිනිස්යත් අතර වෙන් කරනු ලැබූ මැද්දේ තිරය. මේක ගිවිසුමක් හා සමානයි. ගිවිසුමක් තිබෙනවා මෙතන. දෙවියන් වහන්සේට මිනිස්යාව මුහුණට මුහුණ දකින්න බැහැ. දෙවියන් වහන්සේ මිනිස්යා අතර ගිවිසුමකින් වෙන් වෙලා තිබෙනවා. දැන් මේ ගිවිසුම කඩන්න තිබෙනවා. මේක බිඳෙන්න තිබෙනවා. එදා ඒ ගිවිසුමේ බිඳුම උන්වහන්සේ හරියට ගිවිසුම හරියට තිරය හා සමානයි. ඒ තිරය දෙකඩ
ඉරුවා දෙවියන් වහන්සේ. හරියට ගිවිසුමේ කොලේ අස්සන්ත බූපු කොලය මෙහෙම අරගෙන දෙකට ඉරලා දානවා හා සමානව. පරණ ගිවිසුමේ ඒ වැසුම දැන් ඉවරයි. ඒ වැසුමේ ගිවිසුම බිඳෙනවත් එක්කම ඔබ මා පරණ ගිවිසුමේ බොහෝ චාරිත්‍ර වාරිත්‍ර මංගල්‍ය සහ නොයෙකුත් බොහෝ දේවල් වලින් ඔබ මා නිදහස් වුණා. ඔබට තේරෙනවද මම කියන්නේ? එහෙම නොවෙන්න අදටත් ඔබ පූජා ඔප්පු කරනවා. එහෙම නොවෙන්න අදටත් අපි බැටළුව කපනවා. පූජාවන් ඔප්පු කරනවා. නමුත් යේසුස් වහන්සේගේ මරණ වේලාවේදී දෙවියන් වහන්සේවයි අපිවයි වෙන් කරනු ලැබූ වෙන් කිරීමේ ගිවිසුම බිඳුණා. ඒක යේසුස් වහන්සේ තමුන්ගේ ලේ වලින් මිලය ගෙවලා තමයි ඒක තමන් විසින් අහෝසි කරලා දැන් මේ පාපේ ශාපයත් දෙවියන් වහන්සේට අපිට ළඟා වීමට තිබෙන බාධාවත්. දෙවියන් වහන්සේ තිරේ ඉරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෙලින්ම ලං වෙන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. එදයි නනතුරුව දෙවියන් වහන්සේගේ ක්‍රියාව ඒ මිනිස්යාගේ අතින් හදපු ගොඩනැගිලි ආලේප කරලා ඒ ගොඩනැගිල්ල තුල දෙවියන් වහන්සේ වාසය කිරීමේ උන්වහන්සේගේ ක්‍රියාව උන්වහන්සේ අහක් කෙරුවා. ඔබට තේරෙනවද කාරණාව? බයිබලෙම කියනවා අතින් සාදපු තානවල ස්වාමීන් වහන්සේ ඉන්නේ. එක රාජාවලිය 7:27 දාවිත්ම කියනවා මගේ ගෘහය මොකක්ද දෙවියන් වහන්සේට? මං අතින් හදපු මේ සිමෙන්ති මාලිගාව දෙවියන් වහන්සේට මොකක්ද? ඇයි දෙවියන් වහන්සේ ස්වර්ගයන් හදපු දෙවියන් වහන්සේ අපි ගයක් හදලා දෙනවා ස්වාමීන් වහන්සේට තේජසින් යුක්තව ස්වාමිනී වාසය කරන්න. අනේ අපි මොනව හදන්නද අපේ දෙවියන් වහන්සේට? ඒකට අහසේ වලාකුළු ගෙනල්ලා වහලේ දැම්මත් ඒක පොළොවෙන් හාරලා රත්තරන් මුතු මැණික් කරලා පොළොවේ ඉහලා ඒකට පොළොව දැම්මත් ඒක වටේට දිලිසෙන දියමන්තිය අල්ලලා ඒවා වල රශ්මි වදින්ට ඒක නිර්මාණය කෙරුවත් අපේ දෙවියන් වහන්සේට ඒවා මොනවද? අද දෙවියන් වහන්සේ අතින් සාදන ගෘහවල නෙමෙයි සිටින්නේ. ඔබට තේරෙනවද දැන්? දාවිත් කියනවා උන්වහන්සේට මොකක්ද? මේ ගෘහය උන්වහන්සේට මොකක්ද? දේවමාලිගාව ගැන යේසුස් වහන්සේත් කියනවා. මාක් 14:58 යේසුස් වහන්සේත් කතා කරලා කිව්වා මේ දේවමාලිගාව ගැන. අතින් සාදන ලද මේ දේවමාලිගාව මම කඩා අතින් නොසාදන ලද අනිකක් 3 දවසකින් ගොඩනගමි. ඔහු කියනවා අපි ඇසිමුයයි කීවෝය. දැන් මේක හරියටම මේ විනිශ්චයේදී මේ වචන ටික ප්‍රකාශ කළා නම් යේසුස් වහන්සේ නිර්දෝෂයි. බලන්න මොකද්ද කියන්නේ? අතින් සාදන ලද මේ දේවමාලිගාව මම කඩලා දමලා අතින් නොසාදන ලද අනිකක් ආයේ මේකම හදනවා කියලාද කිව්වේ? නෑ. වෙන එකක්. වෙන විදිහක එකක්. ආත්මික එකක්. මම ගොඩනගන්නට යනවා. යේසුස් වහන්සේ මැරුණු මොහොතේදී උන්වහන්සේ අර තිරය දෙකට ඉරලා උන්වහන්සේ නැගිටින මොහොතේදී උන්වහන්සේ ජීවනයේ උරුමය ඔබට මට දීලා ඒ ජීවනයේ දේව ගෘහය ඔබ මා තුල උන්වහන්සේ තැන්පත් කෙරුවා. දැන් උන්වහන්සේට කොහෙද මාලිගාව අවශ්‍ය? අපගේ හදවත තුල දේව මාලිගාව. මා ඔබට කිව්වා යේසුස් වහන්සේ තුල අපගේ හදවත්වල දේව රාජ්‍ය දේව ගෘහය උන්වහන්සේ ගොඩනගලා තිබෙනවා. දැන් දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ අපේ හදවත් තුලට ඇතුල් වී තිබෙනවා. දැන් අතිශුද්ධ ස්ථානයේ කොහෙද උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? අපගේ හදවත් තුලයි. අතින් සදපු ගෘහය නොවේ. දෙවියන් වහන්සේ හදපු ගෘහයක්. ඔබේ ශරීරය කවුද හැදුවේ? දෙවියන් වහන්සේ. මිනිස්සෙක් විශ්ම කර්ම ගොඩනැගිල්ලක් සාදන විශ්මයට වඩා ඔබගේ ශරීරය සාදා තිබෙන විශ්මය ඉතා අද්විතීයයි. ඇයි හේතුව? මේ ශරීරය තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ජීවත් වෙනවා. ආමෙන්. ඒ නිසා උන්වහන්සේ අලංකාර දෙයක් කරලා තියෙනවා. උන්වහන්සේ කියනවා නුඹලාගේ හදවත මට අවශ්‍යයි. ලූක් පොතේ 17:21 මෙහෙම කියනවා. ලූක් 17:21 අහගන්න ඔබ. බලව ඒක මෙතනය. එතනයයි නොකියන්නෝය. මක් නිසාද? දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේ යයි කීසේක. නුඹලා ඇතුලේ දෙවියන් වහන්සේගේ මාලිගාව. දෙවියන් වහන්සේ බලවත් දෙයක් කියනවා නේද?
එසේකියල් 36:27ත් කියා තිබෙනවා මේ කාරණය. උන්වහන්සේගේ අතිශුද්ධ ස්ථානය අපි තුල තිබෙනවා. එලිදරව් 3:15 මොනවද කියන්නේ? මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් මම ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නෙමි. මොකද්ද මේකේ අර්ථය? යේසුස් වහන්සේ කියනවා මට ඕන නුඹේ ජීවිතයට ඇතුල් වෙන්නයි. උන්වහන්සේට ඕනේ නෑ ඔබගේ ගෙදර අර මුල්ලේ ඔබ හදන අල්තාරේ ජීවත් වෙන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නෑ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නෑ මිනිසුන් තේජසින් හදන කොන්ක්‍රීට් දේව මාලිගාවක් ඇතුලේ වාසය කරන්න. උන්වහන්සේට ඕන කොහෙද? අපේ හදවත. අපේ හදවත උන්වහන්සේට ඕන. ඔබට තේරෙනවාද? උන්වහන්සේට ඒක අවශ්‍යයි. දේව මාලිගාව අපි තුලයි. මණ්ඩපය අපි තුලයි. එදා දේව මාලිගාවේ ඇතුලේ යම් දේවල් තිබුණා. ඔබ දන්නවද මොනවද තිබුණේ කියලා දේව මාලිගාව ඇතුලේ? යම් කලමනා නැත්නම් යම් භාණ්ඩ වගේක් තිබුණා. ඔබ දේව මාලිගාවේ භූමියට ඇතුල් වුණොත් පරණ ගිවිසුමේ ඒ ස්ථානේ ඔබ ඇතුල් වෙනකොට ඔබ දකිනවා විශාල පූජාසනයක්. ඉස්සල්ලාම ඒකේ තමයි බැටළුවන් පූජා කරන්නේ. පූජාසනයක් එතන තිබෙනවා. ඒ වගේම ඔබ දකිනවා පැත්තකින් ලොකු වතුර භාජනයක් තිබෙනවා. ඒ වලින් තමයි ඔවුන් පවිත්‍ර කරගන්නේ. අත් සෝදගන්නේ, පාද සෝදගන්නේ, පවිත්‍ර කරන්නේ ඒ වතුර භාජනේ. පිටත මළුවේ තිබෙච්චරයි. ඔවුන් ඇතුළට ගියාට පස්සේ ඔවුන් දකිනවා ඇතුළත පැත්තකින් දකිනවා රොටි තියපු අලුත් රොටි තබපු මේසයක්. ඒ වගේම තවත් පැත්තකින් ඉදිරියෙන් ඔවුන් දකිනවා රුක් 7ක් තිබෙන පහනක්. පැය 24 මේක දැල් වෙනවා. ඒ වගේම අතිශුද්ධ ස්ථානයේ තිරයට ඉස්සරහා සුවඳ දුම් පූජාසනය. සුවඳ දුම් පූජා උපකරනවා. ඒ වගේම අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන තිරෙන් එහා පැත්තේ අතිශුද්ධ ස්ථානයේ ගිවිසුම් පෙට්ටිය. ඔබ දන්නවද මේ පරණ ගිවිසුමේ මේ මණ්ඩපයේ තිබිච්ච මේ සෑම මේ කාරණයක්ම අපේ ආත්මය තුල ඇතිවන දේ සංකේතයක්. ඔබ යේසුස් වහන්සේ වෙතට ඇතුල් වුණාම පළවෙනියෙන්ම පාවිච්චි වෙන්නේ දවන පූජාසනය. යේසුස් වහන්සේගේ පූජාව ඔබ අදහගෙන ඔබගේ හදවත පූජා, ඔබගේ ජීවිතයේ පූජාවක් ලෙස ස්වාමීන් වහන්සේ ඉදිරියට ගෙනල්ලා උන්වහන්සේගේ ලෙයින් පවිත්‍ර වෙන එක තමයි ඔබ පළවෙනියෙන් කරන්නේ. පූජාසනයේ සංකේතය ඒකයි. ඉන්නනතුරුව ඔබ පූජාව තුලින් ඔබ ගැලවීම ලබලා ඔබ දේව දරුවෙක් අතර ජීවත් වෙන අතර බයිබලයේ කියා තියෙනවා නේද යේසුස් වහන්සේ ඉල්ලනවා නේද පේත්‍රස්ගෙන් යමක් පාද සෝදන්න. පාද සෝදන්න ඕන. පේත්‍රස් කියනවා නුඹ නාලා ඉන්නේ නුඹ පවිත්‍රයි නුඹේ පාද සෝදන්න තියෙනවා. අර වතුර භාජනයෙන් අඩයාලම් වෙන්නේ දිනපතා ඒ දවසේදී අපි අතින් සිදුවෙන වැරදි වලට සමාව ලබා ගැනීම. අපේ මුඛයෙන් ඇති වෙන වරදි, වචන වලින්, සිතෙන්, නැස් වලින්, කන් වලින් ඇති වෙන වැරදි ගැන හවස ස්වාමින් වහන්සේට මම ඒවා සිහි කරලා මම සමාව ඉල්ල ගන්නවා. ඒක තමයි සෝදන වතුර භාජනයේ අඩයාලම. ඊළඟට ඔබ ශුද්ධ ස්ථානයට ඇතුල් වෙනවා. ශුද්ධ ස්ථානයේ රොටි තබන මේසය මොකද්ද මේ? වචනය. නැවුම් රොටි. ඔබ දිනපතා නැවුම් මන්නා වලින් ඔබ පෝෂණය ලබනවාද? ශුද්ධ ස්ථානයට ඇතුල් වුණාට පස්සේ ඒකේ පැත්තක තියෙන අලුත් රොටි. ඒතර ඔබගේ ඇතුළත ආත්මික ගෘහයේ හැටියට ඔබ දේව වචනයෙන් පෝෂණය වෙන්න ඕන. ඒ වගේම ශුද්ධ ස්ථානයේ ඇතුළේ තවත් පැත්තක තිබෙනවා රුක් 7ක් තිබෙන පහනක්. ඒක කවදාකවත් නිවෙන්න දෙන්නේ නැහැ. කවුද මේ අඩයාලම? සුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකය ඔබගේ ආත්මය තුල තිබෙනවද? මෙන්න එදා දේව ගෘහයේ අඩයාලම අද ඔබගේ තුලයි. ඒ වගේම ඒක පසු කරගෙන ඔබ ඉදිරියට ආපුවාම ඔබ දකිනවා ගිවිසුම් පෙට්ටියට ඉස්සරහින් සුවඳ දුම් පූජාසනය. මොකක්ද මේ? ප්‍රශංසා නමස්කාරය. ප්‍රශංසාව නමස්කාරය ඔබේ ජීවිතයක තියෙනවද? ඉන් අනතුරුව දේව අභිමුඛය. ඔබගේ ඇතුළාන්තයේ ඔබට පුළුවන්කම තියෙනවා දේව අභිමුඛය අත්දකින්න. ඒ හින්දා තමයි අපේ නමස්කාරය මැද්දේ අපි ඔබ උනන්දු කරන්නේ දේව අභිමුඛයේ ස්පර්ශය ලබන්න. ඔබ තුල දේව ගෘහය තිබෙනවා. උන්වහන්සේට ඕන ඔබ තුල තිබෙන දේව ගෘහයේ වාසය කරන්න දැන්. ඒ වගේම දේව ගෘහයේ දෙවනි පියවරක් තිබෙනවා. උන්වහන්සේගේ ගෘහය ඔබ තුල වගේම ඔබ අතරයි. ඔබ තුලයි ඔබ අතරයි. උන්වහන්සේ පේත්‍රස් කියනවා පේත්‍රස් මේ පර්වතය පිට මාගේ සභාව
ගොඩනගන්නෙමි. දේව ගෘහයේ දෙවනි පියවර තමයි සභාව. සභාව කියන්නේ මෙන්න සෙනඟ. දැන් දේව අභිමුඛය කොතනද තිබෙන්නේ? ඔබ මා රැස් වෙන අතර දේව අභිමුඛය තිබෙනවා. දෙවියන්වහන්සේගේ ගෘහය වෙනවා. දෙදෙනෙක් තුන්දෙනෙක් මාගේ නාමයෙන් රැස් වෙනවද? ඒ ස්ථානයේ මම ඉන්නවා කියලා උන්වහන්සේ කිව්වා නේද? එතන දේව ගෘහය දෙවියන් වහන්සේට වාසය කරන්න පුළුවන් ස්ථානය දෙවියන් වහන්සේගේ ගෘහය. ඔබට තේරෙනවද දෙවියන් වහන්සේගේ ගෘහය කොතනද කියලා? මතෙව් 6:9 කියනවා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ රාජ්‍ය ඒවා. ඔබගේ රාජ්‍ය ඒවා. දැන් බලන්න මොකද්ද මේ? දේව සභාව. දේව සභාව උන්වහන්සේගේ ගෘහයයි. දේව සභාව කියන්නේ මේ සිමෙන්ති ගොඩනැගිල්ල නොවේයි. අපි සභා ශරීරයක් ලෙස එකතු වෙන මේ සෙනගයි. ඒතර උන්වහන්සේගේ මාලිගාව අපි තුලයි. උන්වහන්සේගේ මාලිගාව අපි සමගයි. අපි අතරයි. මෙන්න දැන් දෙවියන් වහන්සේ ඉල්ලන දේව ගෘහය. උන්වහන්සේ දැන් ඉල්ලන්නේ මට සිමෙන්තියෙන් මාලිගයක් ගොඩනගන්න කියලා. හොඳයි සිමෙන්ති වලින් අපිට පල්ලි අවශ්‍යයි. මොනවටද? නමස්කාර කරන්න රැස් වෙන්න. කෙසේ හෝ අපි දන්නවා දෙවියන් වහන්සේට ගෘහයේ වටිනාකමක් නැහැ. නමුත් අපිට ගෘහය අවශ්‍ය මොනවටද? අපිට රැස් වෙන්න. මෙතනින් අපි ගියාට පස්සේ මෙතන දේව ගෘහය වෙන්න යන්නේ නැහැ. මේක නිකන් පල්ලියක් සහ රැස්වීම් ශාලාවක් විතරයි. අපේ ගමේ පල්ලිය මෙහෙම වදනක් තිබෙනවා දේව මෙහන් නැති වෙලාවට. ඔබ එනතුරු මා බලා සිටිමි කියලා. මම ඒක කැමති නෑ. හිස් ශාලාවේ ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ? දැන් මේක මිනිස්සුන්ගේ වචනයක් මිසක් දෙවියන් වහන්සේගේ වචනය නෙමෙයි. අපි එතනින් අහක් වුණාට පස්සේ දෙවියන් වහන්සේට එතන ඇති වැඩක් නැහැ. දැන් ඔබට තේරෙනවද උන්වහන්සේ වාසය කිරීමට කැමති ගෘහය මොකක්ද? පළවෙනි දේ තමයි මගේ හදවත. දෙවෙනි පියවර තමයි දෙවෙනි කාරණේ තමයි මගේ සභාව. ඒ හින්දා මගේ හදවත ගෘහය උන්වහන්සේට ඉඩ දෙමු. මගේ සභා ගෘහය උන්වහන්සේට ඉඩ දෙමු. මම විශ්වාස කරනවා ඔබ යමක් ඉගෙන ගත්තා කියලා පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම අතර ඇති වෙනස දේව ගෘහයේ වෙනස. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. නමස්කාරය මැද්දේ ස්වාමීන් වහන්සේගේ ගෘහය මෙතන බලවත් වෙනවා. හේතුවයි අපි තුල දේව ගෘහය තිබෙනවා. අපි රැස් වෙන ස්ථානයේ දේව ගෘහය සැදෙනවා. අපි මේ වෙලාවේ ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ස්වාමිනී අපිට දේව ගෘහයක් සොයාගෙන දුවන්න අවශ්‍ය නැහැ ඔබට නමස්කාර කරන්න. මිනිස්යන් බලවත්යයි කියමින් දේව ගෘහයන් වෙන් කරනවා. දේව ගෘහයන් සාදනවා. ඒවා පසුපස දුවනවා. ඔබ අතනයි ඔබ මෙතනයි ඔබ එතනයි කියමින් ඔවුන් ඒවා පසුපස්සේ දුවනවා. නමුත් ඔවුන් යන්නේ ගොඩනැගිලි වලට විතරයි. නමුත් ඔබ වහන්සේ කැමති ගොඩනැගිලි තුල වාසය කරන්න නොවේයි. ඔබ කැමති අපගේ හදවත තුල වාසය කරන්නයි. මගේ ස්වාමිනී මේ වෙලාවේ අපි ආඥා කරනවා. ඔබ මගේ හදවත හිමි කරගත් දෙවියන් වහන්සේ. මගේ හදවත ඔබගේ මාලිගාවයි. ස්වාමිනී මගේ හදවත තුල ඔබ වහන්සේගේ ගෘහයේ නියෝජනය වෙන සියලු කාරණාවන් සිදු වෙන්න සලස්වන්න. ස්වාමිනී මම ආඥා කරනවා. මගේ හදවත පවිත්‍ර වෙන්න ඕන. දවන පූජාසනයේ පව් වෙනුවෙන් බැටළුවා පූජා වුණා. ස්වාමිනී මගේ හදවතේ මගේ පාපය වෙනුවෙන් යේසුස් වහන්සේ පූජා වුණා. මම පවිත්‍ර වෙන්න ඕන ඔබ වහන්සේගේ ලෙයින්. ස්වාමිනී සෑම මොහොතෙදීම මේ පවිත්‍රකම රඳාගෙන ජීවත් වෙන්න උදව් කරන්න. ස්වාමිනී එතන තිබුණු වතුර භාජනය මෙන් ස්වාමිනී ඒකෙන් ස්වාමිනී අපගේ ජීවිතවලත් අපගේ සිතින් වචනයෙන් ක්‍රියාවලින් සමහර අවස්ථාවලදී ස්වාමිනී අපි දුර්වලකම් වලට අසු වෙන අවස්ථා තිබෙනවා. සෑම මොහොතෙදීම ස්වාමිනී ඒවා ගොඩගසා ගන්න නොවේයි. ඒවා වලට පසුතැවිලි වෙලා ස්වාමිනී අපිව නැවත ඔබ වහන්සේදී අලුත් කරගන්න හැම මොහොතෙදීම උදව් කරන්න ස්වාමිනී. ස්වාමීන් වහන්සේගේ මේ මණ්ඩපය ඇතුලේ ඒ නැවුම් රොටි තිබුණාසේ ඔබ වහන්සේගේ නැවුම් මන්නා නැමැති දේව වචනයෙන් සෑම වෙලාවෙම පෝෂණය වෙන්න අපිට උදව් කරන්න. ඒ මණ්ඩපය ඇතුලේ රන් පහන් රුක් සතක් තිබුණා වගේ ස්වාමිනී සුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකය මගේ හදවත දේව විමානයේ හදවතේ දේව ගෘහේ පිරින්න සලස්වන්න ස්වාමිනී. ඒ මණ්ඩපය ඇතුලේ ස්වාමිනී දුම් පූජාසනයක් තිබුණා මෙන් ප්‍රශංසාව සහ නමස්කාරය නැමැති දුම් පූජාව මගේ හදවතින් නිරතුරු ඔබ වහන්සේට නැගෙන්න සලස්වන්න. ඒ මණ්ඩපය ඇතුලේ ස්වාමිනී ඒ ගිවිසුම් පෙට්ටිය අසල ස්වාමිනී එයි මත ඔබ වහන්සේ සැබවින් වැඩ වාසය කළාසේ ඔබ වේ ස්ථානයේ මට මගේ ආත්මය තුල මුණ ගැසෙන්න ස්වාමිනී මගේ හදවත දේව ගෘහේ ඔබ වහන්සේ බලවත්ව මැනව. ස්වාමිනී සෑම මොහොතකම ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව. ඒ වගේම ස්වාමිනී සභාවක් ලෙස අපි එක් රැස් වෙන හැම මොහොතකම ඔබගේ ගෘහය බලවත් වෙන්න සලස්වන්න. ඔබගේ තේජස බලවත් වෙන්න සලස්වන්න. මේක ඔබගේ ගෘහයයි.
සභාව ඔබගේ ගෘහයයි. මේ සෙනග අපි එකතු වුණු කල්හි ඔබගේ ගෘහයයි. ස්වාමීනි අද ඔබට ඕන ඒ ස්ථානයේ වාසය කරන්නයි. ඒ නිසා ස්වාමීනි ඔබ දැන් මෙතන සිටිනවා. මෙතන වාසය කරනවා. මේක ඔබගේ ගෘහයයි ස්වාමීනි. ඔබ වහන්සේ කිව්වා මම මාගේ සභාව ගොඩ නගන්නෙමි. ඔබ වහන්සේ තුන්වෙනිදා නැවත සාදනවා කිව්වේ නැවත ඒ ගල් වැලි සිමෙන්ති වලින් හදපු ගොඩනැගිල්ලක් නොවේයි. ආත්මික රාජ්‍ය නැමැති සභාවයි. ස්වාමීනි ඔබට ස්තුතියි. ඔබ වහන්සේ අපව ඒකේ කොටස්කාරයෙක් කරලා තිබෙන නිසා. මෙන්න ස්වාමීනි වහන්සේ දෙස බලමින් අපි ආඥා කර ඔබට බාර වෙනවා. ගැලවුම් කාරු යේසුස් වහන්සේගේ නාමයෙන්